හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ වැඩමුළුවේ ධර්ම දේශන අවස්ථාවටයි දවසේ ධර්ම දේශන අවස්ථාවටයි පදිනවා තියෙන්නේ. සීලොම දෙනා ඒ සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ අත්තච කෝ පන බික්ඛු මයා අනුපුබ්බේන අනුපුබ්බ සංඛාරාණං නිරෝධෝ අක්ඛාතෝ තීති. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ රහෝගතස්ස සූත්‍රයේ ඊගාව ජවනිකාවට සරුවචනාංශේ දොර කවුළු විවෘත කරන්නේ නැත්නම් පිවිසුම ලබා ගන්නේ අර විදියට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහම දුක පිනසප්පීතන නැත්නම් සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා විස්තර කරලා ඒ විදිහට නාස්තික පැත්තෙන් කතාව સમાપ્ત කරන්නේ ඒ නාස්තික දෙයට පස්සේ ඒ සංස්කාරයන් අපි මෙතෙක් කල රැස් කරමින් තිබුණු අනුපූර්වෙන් එකතු කරමින් තිබුණු සංස්කාර අනුපූර්වෙන් නිරෝධය කරන්න හැටි නැත්නම් සමුදේ පැත්ත බල හිටපු සංස්කාරවල නිරෝධේ පැත්ත බලන්න අනුපූර්ව ප්‍රතිපදාවක් කියලා දෙනවා. ඉතින් ඒක සරුවච්ච දේශනාවේ ඒ අනුපූර්ව ප්‍රතිපදා කියන්නේ සාපේක්ෂ දෙයක්. ගොරෝසු සංස්කාරයක් වෙනුවට ඊට පස්සේ සියුම් සංස්කාරයක් අල්ලනවා. මැදිහත් එකක්. ඊට පස්සේ මැදිහත් එක වෙනුවට සියුම් සංස්කාරයක් අල්ලනවා. සියුම් එක වෙනුවට අතිසියුම් සංස්කාරයක් අල්ලනවා. ඉතින් එතකොට මෙතන සිදුවෙන ප්‍රායෝගික සාපේක්ෂතාවය බැලුවොත් නපුරු වඩා නපුරු දෙයක් අයින් කරලා එච්චර නපුරු නැද්දයක් අල්ලනවා. ඉතින් අර සදාචාරවාදියාට නපුරු වඩා නපුරු නැද්දයක් අල්ලන එක කවදාකවත් හිතා ගන්න බෑ. කොහොමද අපි මේ සංස්කාර අල්ලන්නේ? කොහොමද බුදුහාමුදුර අපිට සංස්කාර අල්ලන්න නැටි කියලා දෙන්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ හරිය කැමති මේ අතහරින නැටි ඉගෙන ගන්න. ඒ අතහරින කිසිම දෙයක් අතහැරෙන්නේ නැහැ. ඒ අතහැරපු දේ වෙනකොට අල්ලපු දේ මේකයි කියලා දන්නේ නැත්තම්. ඉතින් ඒක අපි ලැජ්ජාවට තියාගත්තොත් මෙච්චර අමාරු දෙයක් අතහරින්න මම මේ දේ ඇල්ලුවයි කියලා ඒක බුදුහාමුදුරුවෝ කවදාකවත් නිග්‍රහවට ගණන් ගන්නෑ. සත්පුරුෂයා නිග්‍රහවට ගණන් ගන්නෙත් නෑ. අසත්පුරුෂයා හිතනවා මේ ආකාරක දීලා මේක අල්ලගත්තනේ කියලා අර වඩා සියුම් දේ අල්ලපු බව භාවනා නොකරපු කිසිම කෙනෙකුට තේරෙන්නේ නෑ. ඒගොල්ලෝ හිතන්නේ gediya පිරිම ඩොග් ගාලා අතාරින්න පුළුවන් මේක කියලා. එහෙම අතාරින්නක් කරන්න බෑ. අතහරින්නේ වඩා ගොරෝසු දේ අතහරින්නේ ඊතර ගොරෝසු නැති දෙයක් ඇල්ලිල්ලේ. එතකොට ඊගාවට නැත්නම් ලොකු වාහනයක් ගෙටිච්චාම අපි අඩේට තියාගන්නව ගලක්. ගලට තියලායි වාංගු කරන්නේ. ඉතින් ගලක් නැතුව මොකේ තියලා වාංගු කරන්නේ? ඉතින් එතකොට මේ අල්ලන අඩේ අපි අරමුණු කියලා කියනවා. ඒක නිසා බුදුජානනාංශේ ක්‍රමයෙන් ගුරුසුදේ සියුන් දෙකකින් ප්‍රතිස්ථාපනය කරන මේ ක්‍රමයට අනුපුබ්බ සංඛාර නිරෝධෝ කියලා ලස්සන වචනයක් සඳහන් කරනවා. අපි මේ අයින් කරන්නේ ද්‍රව්‍යමය දෙයක් නෙවෙයි. නාම මාත්‍රයක් විතරයි. සංස්කාර සකස් කිරීම සංශෝධන එහෙම නැත්නම් මේ පිළිසකර කිරීම ඒ පිළිසකර කිරීම මොකද්දෝ කරනවා ගොරෝසු දෙයක් කරනවා වෙනුවට පොඩි දෙයක් කරනවා ඒ පොඩි දේ වෙනුවට ඊට වැඩිය පොඩි දෙයක් ආපුවාම මේකත් අතාරින්න. ඉතින් අන්නේ විදිහට මේ සංස්කාරයන්ගේ ගොරෝසු දේ වෙනුවට මධ්‍යස්ථ දෙයක් මධ්‍යස්ථ දේ වෙනුවට සියුම් දෙයක් සියුම් දේ වෙනුවට අතිසියුම් දෙයක් ඇල්ලීමේදී මේ කරන ක්‍රියාවලිය අකිරියෙන් සිද්ධ වෙන්නේ. මේ හිතාමතා කරන දෙයක් නෙවෙයි. නොකර සිටීමේ සිද්ධ වෙන්නේ. ඉතින් මේකට අපි ශික්ෂා කියලා කියනවා. අපි මෙවට මේ අනුපුබ්බ ශික්ෂා, අනුපුබ්බ ක්‍රියා, අනුපුබ්බ ප්‍රතිපදා කියලා. ඉතින් අපි තාම ගොරෝසු සංස්කාර තියෙන කෙනෙකුට ඒ සංස්කාර නැති කිරීම සඳහා යම් කිසි මධ්‍යස්ථ සංස්කාරයක් හැට යෝජනා කරනවා. ඉතින් ඊට වැඩි හුඟක් සංස්කාර සියුම් කරපු එක්කෙනෙක් බලන්න පුළුවන්. යකෝ මේ බලන්නකො මේ මනුස්සයා මේ ගොරෝසු සංස්කාරයක් අල්ලගත්තනේ කියලා
ගොරෝසු එකක් දීලා මධ්‍යස්ථයක් අල්ලගත්තෙන් කියලා ආරයක මිත්තේ මෙයා බැලුවොත් එහෙම ගුරුවරයාත් ඇරදි ගෝලයාත් ඇරදි ඔක්කොම වැරදි. නමුත් එක එකනා ගොරෝසු සංස්කාර සියුම් සංස්කාරින් අතහැරීමට බුදුරජාණන් වහන්සේ දෙන්නේ විතක්ක දණ්ඩාන වගේ සූත්‍රවල මේ වඩෝ මේ ලී භාණ්ඩවල වැද්දුම් කරන්නේ ලී යනවලු. යකඩන ගහන්නේ නැහැ. ඉතින් ලීයනේ ගැව්වට පස්සේ ටික කාලයක් ගියම ලීයනේ අල වෙනවා බොල් වෙනවා. ඉතින් වඩඩට ගිහිල්ලා දුන්නාට පස්සේ උන්නයි කරන්නේ එතෙන්නම තියලා හයිය ඇණේකින් හොඳට හදපු ලීයනේක තියලා ගහපුවම පරණ කුණ අයින් වෙලා අලුත් ඇණේ ගිහලා එතන හිර වෙනවා. ඉතින් අර පරණ කුණ අයින් කරන්නේ අලුත් ඇණේකින් තමයි. හැබැයි ඒක හරියට ඇවිල්ලා හරියට ෆිට වෙලා හිටිනවා. ඒ වාගේ තිබුණ කුණ වඩා ගොරෝසු දෙය අයින් කරලා ඊගාව දෙයින් අල්ලන එක එක්කෙනෙකුටම මේ සුවිශේෂී දෙයක් මිසක්කා කණ්ඩායමකට පන්තියකට ගෲප් එකට කියලා දෙන්න බෑ. මොකද එක එකන අල්ලලා තියෙන තැන් වෙනස්. ඉතින් යත් එක බොහෝ කල් ඇසුරු කරලා කොතනද මුන්ද අල්ලගෙන ඉන්නේ ඒක ඒ කමටහනෙන් පේනවා. කතා කරනකොට භාෂාවෙන් වචන දෙක කියනකොට පේනවා. ඒ අල්ලගත්ත දෙයට යාට දැඟටත් නොදැනි එමීට කියනවා හරි ඕක අතාරින්න එපා. ඒ වෙනකොට මේක අල්ලන්නකෝ. ඉතින් බුදුහාමුදුරු කියලා තියෙන අල්ලන්න නෙමෙයි නිසා අතාරින්න කියලා ඔන්න එනවා ගුරුන්ට උගන්වන්න. කමන්නේ ඔයා මං කින්දේ අහලා ඕක ගැන කතා කරන්න ඉපා මේක අල්ලන්න. ඒක අල්ලගෙන ඉන්නකොට කියන ඕක ගැන කතා කරන්න. ඊගාට මේක අල්ලන්න කියලා හිමීට අර පුංචි දෙයක් අඩේට අරගෙන ලොකු දේ අයින් කරගෙන යන වැඩපිළිවෙල හරීම සක්‍රිය හරීම one to one relationship එක. එක්කෙනකින් එක්කෙනෙකුට දෙන දෙයක් මිසක් මේ තොග බිස්නස් කරන්න බෑ. තොග බිස්නස් කරනවා නම් ඒකේ හරපද්ධතියක් නැහැ කියලා කියන්න පුළුවන්. ඉතින් ඒක නිසා භාවනා කරන කෙනෙක් දැනට කොතනද හිර වෙලා තියෙන්නේ මොකද්ද අල්ලලා තියෙන්නේ කියලා කියන එක ඒකෙනත් අවශ්‍ය වෙනවා දැනගන්න ගුරුවරයෙක් දැනගන්න අවශ්‍ය වෙනවා මේ ඇල්ලීම ලැජ්ජාවට කාරණාවක් නෙවෙයි. ඊගාවට සියුම් එකක් අල්ලනවා. ආන්න ඒකට අපි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනකොට අරක අයින් වෙනවා ඊගාවෙක අහු වෙනවා. හැබැයි ඒකෙත් වැඩි වෙලා ඉන්නේ නැහැ. ඒකට ඊලා පట్టල වෙච්ච ගමන් ඊට වැඩි සියුම් එකකින් මේක අයින් කරනවා. ඉතින් මේකේ ක්‍රියාවලිය තමයි යොචුල ශුන්්‍යත සූත්‍රයේදී මේකේ වගේම අනුපුබ්බ සංඛාර නිරෝධය කියන ක්‍රියාවලිය බුදුරජාණන් වහන්සේ ශුන්්‍යතාවාදයට සම්බන්ධ කරලා කියනවා. ඉතින් ඒකට මේක නිකන් සාධක සූත්‍රයක් වශයෙන් ගත්තොත් ආනන්ද හැමතුරු සඳහන් කරනවා දවසක් සර්වඥාන්සේ නිග්‍රෝධාරාමේ ශාක්‍යපුරේ ඉන්නකොට මට මතකයි කියනවා ආනන්ද මම නිතරම ශුන්්‍යතා විහරණයෙන් ඉන්නේ කියලා ස්වාමීන් වහන්සේ මට ඒක ඇහුණ හරියද දන්නේ නැහැ. ඒක හරියද මොකද්ද මේ කිව්වේ කියලා. ඒකට කියනවා ආනන්ද ඒ ශාක්‍යපුරේ නිග්‍රෝධාරාමේ ඉන්නකොට ශුන්්‍යතා විහරණ තමන් හිටියේ. දැනුත් එහෙම තමයි. ඔබට ඇහිත තියෙන විදිය හොඳයි. අනේ ස්වාමීන් මට තේරෙන්නේ නැහැ. එතකොට පුත්‍රජානනාංශයේ චූල ශුන්්‍යත සූත්‍රය දේශනා කරනවා ආනන්ද දැන් අපි ඉන්නේ පූර්වාරාමේ. ඒ ජේතවනාරාමයට පෙරදිග තියෙන විසාකාව හදලා දීපු මිගාරමාතු පාසාදේ. දැන් අපි මේ මිගාරමාතු පාසාදේ ඉන්නවා කියලා මේ අරණ්‍යගත වෙලා ඉන්නවා කියලා අපි මේක අභිරමණය කරනවානේ. අනේ හොඳයි අරණ්‍යගත උනා. ඒකට මොකද වෙන්නේ? ලෝකයක් දුක් කරදර ලෝකයක් අසහන අපිට නැහැ. අපිට අසහනයක් කරදරයක් තියෙනවා මේ පූර්වාරාමේ හා සම්බන්ධ කරදර ටික. හැබැයි ඒකට අපි ආස කරන නිසා අපි ඒකට බැඳිලා ඉන්න නිසා ලෝකයක් කරදර වලින් අපිට නෑ හරක බාන පිළිබඳ ප්‍රශ්නයක් නෑ රන් මිනිමුතු පිළිබඳ ප්‍රශ්නයක් නෑ චංචන නිශ්චල දේවල පිළිබඳ ප්‍රශ්නයක් නෑ අරණ්‍යයක් ප්‍රශ්න තියෙනවා. දැන් මේක මුළු සංසාරේ අපි එකතු කරපු කෙලෙස් වලින් 90%ක්ම ඉවරයි දැන්. ඒ පොඩ්ඩයි තියෙන්නේ. මොකද්ද තියෙන්නේ? පූර්වාරාමයේ තියෙන මනාපය. දැන් ඔහොම ඉන්න කෙනාට හිතනවා දැන් පූර්වාරාමයේ අල්ලගෙන ඉන්න එක අමාරුයි. එනත ඒක ලොකු වැඩි නිසා මම වාඩි වෙලා කය විතරක් අල්ලලා පූර්වාරාමයේ අතයි. ඒක ලොකු ප්‍රයත්නයක්. කායන පස්සනා. ඒ එක චිත්තක්ෂණයක් මම කයේ විතරක් හිත තිබ්බනම් එතකොට යාට ලෝකයක් කරදර අලි හරක බාන අලි ඇත්තු රත්තරම් මිනිමුතුත් නැහැ. පූර්වාරාමිකුත් නැහැ. දැන් තියෙනවා කයක් දුකක්. කය මාත්‍ර දරතයක් පරිලාහයක් තියෙනවා. ඒ කය නඩත්තු කිරීමේදී කොන්ද කෙලින් තියාගෙන ඉන්න බෑ, බෙල්ල කෙලින් තියාගෙන ඉන්න බෑ, ආස්වාද ප්‍රසආද තේරෙන්නේ නැහැ, බෙල්ල කඩා වැටෙනවා, සද්ද ඇහෙනවා, කූපි දුවනවා, නලියනවා, নানা ප්‍රකාර ලෙඩ අර කයක් කරදර වෙච්ච ගමන්.
ඉතින් බුදුරජාණන්සේත් පාවිච්චි කරනවා මහන්නේ වෙලාවේ කයක් දරද පරිලහ දැනෙනවයි කියලා. හැබැයි ඒකලා කියන යට පරිච්ඡේදේ කියනවා මහණෙනි. ඒක විශේෂයෙන් පොට්ටපාය සූත්‍රයේදී උඩ කරදර පරිලහ දරද කියන්නේ පස්සේ දැන් සතිය පිහිටලා තියෙන්නේ කයේ නම් කයේ තියෙන කරදර දැනනවා. කරේ කරදර තමයි සතිය පිහිටුවාට ලකුණු. ඒකෙන් දැනගන්න ඕනේ ලෝකයක් කරදර නෑ මට පූර්වාරාමයක් කරදර නෑ කයේ කරදර තියෙන. ඕක දැරිය හැකි. ඕකට කියපන් ප්‍රමෝද වේය. ඕකට සති සම්පජඤ්ඤය කියපන්. ඕකට ප්‍රීතිය කියපන්. ඕකට සුඛය කියපන් පස්සද්ධිය කියපන්. මොකද කයක් කරදර තියෙනවා. ඉතින් භාවනා කරන කට්ටියට ඒක බෑ කියනවා. අර ලෝකයක් කරදර වෙච්ච එකත් මතක නැහැ. අරණ්‍යයක් කරදර නැති වෙච්ච එකත් මතක නැහැ. මේ කයේ කරදර කියන්න බෑ. කොන්දරේ දිනවා කියනවා. දත එකක්මක් කියනවා. ඉත එකක්මක් කියනවා. බඩ එකක්මක් තියෙනවා. අනේ ළමයෙක් වදනකොට ඌට වැඩි කොච්චර කරදර වෙනවද? කවදාකවත් කෙදිරි ගන්න සද්දයක්වත් ඇහෙන්න තියන්නේ නැහැ පිරිමේකට. සමයි වදනකොට සද්ද ඔය බෙකට් කියන රජුරුවන්ගේ කාලේ හිට මේ නෑ ජෝධ රජුන් කාලේ බෙකට් කියලා හිටියා මේ අගරදු ගුරු කෙනෙක්. එයා තමයි කිව්ව ගෑනුන්ට දෙන්න එපා අපි කවුරු හරි දාලා අපි බලමු මේ මොකද වෙන්නේ කියන වදනකොට. ඊට පස්සේ තමයි පිටිමි ගයිනකොලොජිස්ට්ලා එන්න පටන් ගත්තා. ඉතර තිබුණෝක ගෑනුන්ට විතරයි. කෙදිරි ගන්න එක පෙන්වන්නේ නැහැ. හැබැයි භාවනා කරනකොට මැස්සෙක් ඇහුවොත් කෙදිරි ගන්න. දරුවෝ හතර දෙනා වදනවා ගාලල්ල. ආයෙසරයක් දරුවා දණ්ඩත් ආසයි මැටි වළංගන්නත් ආසයි ගෑනු මං කියන්නේ පිරිමින්ට නම් ඇත්තට කියනවා දරුවෙක් වදන වේදනාවක් දරන්න බෑ කියලා. ওই පිරිමි කොච්චර අඬහැර පෑවත් එක සැරේ 17ක් කඩන අමාරුවක් වෙනවලු දරුවෙක් වදනකොට. අනේ මේ සංසාරේ වඩන්න මෙච්චර තටමනවා හැංගිලා මේ සංසාරයෙන් ගැලවෙන්න මැස්සෙක් වැහුවොත් කැස්සක් ආවොත් වැස්සක් ආවොත් අනේ කොළ ගණන් ලියනවා. කාබන් පෑන් ඉවර වෙනකන් ලියනවා මේ දරන්න බෑ අමාරුයි කිය. ඒකයි බුදුරජාණන්සේ දුෂ්කර ක්‍රියා කරලා කිව්වේ පිස්සු කෙලින්න එපා. ලෝකේ වඩන්න බල ඔයිට වැඩි දුක් කරන් තියෙනවා. දැන් මේ නැති කරන්නේ නැහැ කයක් දුර තියෙනවා. දැන් මේකත් වැඩි කියමුකෝ. ඒතර බුදුරජාණන් සඳහන් කරනවා මහණෙනි කයි කියන්නේ හතර මහා ධාතුන්නේ. ওই හතර මහා ධාතුන බලන්න එපා ප්‍රකට වෙච්ච එක විතරක් බලපන්. මොකද කයෙන් කයි කියන්නේ හතරක් නම් 100ක් නම් 125යි. ඉතින් මේකට අතින් පොඩ්ඩක් දානවා නම් මේක පොඩ්ඩක් විස්තර කරන්න ඉඳගෙන ඉන්නකොට අපි බලන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව විතරයි. ඇවිදිනකොට බලන්නේ අපි පඨවි ධාතුව. ඉතින් ඉඳගෙන ඉන්නකොට මේ දැනෙන වායෝ පොට්ටබ්බ ධාතුව දැනෙනවයි කියන්නේ අනිකුත් 4-3 කරදරත් නැහැ. පූර්වාරාමේ කරදරත් නැහැ. ලෝකයක් කරදරත් නැති එකයි මේ පඨවි ධාතුවේ වායෝ ධාතුවේ කරදර දැනෙනවයි කියන්නේ. භාවනා උගාක් දියුණු. මේ අංශු මාත්‍රයක් කරදරයක් ඒකෙන් අයින් කරපු කරදර ප්‍රමාණය ගත්තොත් ලෝකයක් කරදර අතීතයක් කරදර අනාගතයක් කරදර පූර්වාරාමයක් කරදර කයක් කරදර අයින් කරලා වායෝ පොට්ටබ්බ ධාතුවේ කරදර විතරක් තියාගන්න. එනත සක්මන් කරනකොට කයේ පඨවි ධාතුව පොළවේ පඨවි ධාතුව හැපෙනකොට විලුඹ රිදෙනවා කියනවා වලලු කර රිදෙනවයි කියනවා හැප්පෙනවයි කියනවා රත් වෙනවයි කියනවා සීතල වෙනවා කියලා මේකට චෝදනා පත්‍ර ලියන්නේ. ඒක දන්නවනම් මේ අනුපුබ්බ සංඛාර නිරෝධයක් මේ වෙලා තියෙන්නේ. දකුණු පායේ සුල මේ විලුඹ පොළවේ වැදිලා තියෙනවයි කියලා. ඊට ගණන් කරලා කියන්න පුළුවන් ඒ වෙලාවේ හරියටම දකුණු පායේ විලුඹ වදිනවා දන්නවනම් ලෝකයක් කරදර නැහැ අපේ නායක. පූර්වාරාමයක් කරදර නැහැ. කයක් කරදර නැහැ. වම් පායේ කරදරත් නැහැ. තියෙන දකුණු පායේ විලුඹේ කරදර. කොච්චර සන්තෝෂ වෙන්න ඕනද මේ කරදරේට කොච්චර ප්‍රසන්න මනසක් ඇති කරන්න ඕනද. නමුත් කමඨාන් වාර්තාවක් කියනකොට බෑනේ ප්‍රසන්න ගතියක් පේන්න තියෙනවා කියලා. බලන්නකෝ බය විදින්න බැරි තරම් කකුල රිදෙන්න පටන් අරගත්තා. තද වෙන්න පටන් ගත්තා. රිදෙන්න පටන් අරගත්තයි කියලා. අර ඇති වෙච්ච පාඨවි කොටස මේ කකුලේ කොනක මේක ලොකු කරගන්න හැටි මේ තමයි මායя කියන්නේ. මේ තමයි කෙලස් කියන්නේ. මේ තමයි වවනවා කියන්නේ. ඉතින් ඕක දැනගත්තට පස්සේ අපි කමටාන්තෝ දෙන්න කමන්නේ දැනෙන්නේ සතිය තියෙන නිසා ওই තියෙන සතිය තියෙන බාට ලක්න ඕකට සන්තෝෂ වෙන්නකෝ. අනේ ගුරුවරයා තාරි. කමටානත් අතාරින්. භාවනා මධ්‍යස්ථානෙත් අතාරින්. මල හොන්තුයි මේ දුක නැති කරන්න කියලා භාවනා මධ්‍යස්ථාන කියනවා. ඒගොල්ලෝ මේ දුක නෙදෙන්නේ. මේ දුක දිහා බලන්න කියනවා. දුක මේ පිළිගන්න කියනවා. අනේ පිළිගැනීමෙන් කොච්චරක් ලෝකයක් කරදර අයින් වෙනවද කියන එක මේක අයින් කරන්න ඕනේ. ලෝකයක් කරදර අයින් වෙනවද කියන එක කවදාකවත් කාටවත් තේරෙන්නේ නැහැ. ඒ මොකද
අනුපුබ්බ සංඛාර නිරෝධය පිණිස මේ වෙනුවට විදිනව නම් විදවන තියෙන දුක් කරදර මෙච්චරයි කියලා අපිට දුක අමතක වීම නිසා සංසාර බය අමතක වීම නිසා සංසාර දුකෙන් ගැලවීමට තියෙනකොට මේ පුංචි දුක විඳ ගන්න බැරුව මේ විඳින විඳවිල්ල නැත්නම් අපි කියන මේ චරිචුරු ගෑවිල්ල මේ කරන අඬෝ වැඩියාව කියලා බැලුවොත් මේ යෝගාවචරයයි කොච්චරක් මානසිකත්වේ නැත්නම් පෞරුෂත්වයේ එහෙම නැත්නම් රුචිආර්ජකම් බොළඳ වෙලාද කියලා තේරෙනවා. ඒකට හැබැයි එක හේතුවක් තියෙනවා. යෝගාවචරණම දොස් කියන්න බෑ. අර සතිය වැඩෙනකොට මේ තුවාලේ සුද්ධ කරනකොට බේත් දාන්න රිදෙනවා වැඩි. වනමුකේ පෑදුවාට පස්සේ රිදෙනවා වැඩි. ඒ නිසා හරීම ප්‍රනීත වෙනවා අපේ ඉඳුරන්. ඒකට මේ නහය දිගේ කන දිගේ කූඹියක් යන එක මහා මේරු පර්වතය වගේ තේරෙනවා. මේ පොඩ්ඩක් දොරක් චර්චුරු ගෑවොත් අනේ අම්මේ එහෙන ගැහුවට අපන් තේරෙනවා. එතන මේ කකුලේ පොඩ්ඩක් රිදෙනවා දැක්කොත් මැරෙන්න ලෑස්ති වෙනවා. ඒ මොකද අර ලෝක කරලා බලන ගතියක්, සමීපස්ත කරලා බලන ගතියක්, උත්සන්න කරලා පෙන්වන ගතියක්, ආසන්න කරන ගතියක් තියෙනවා. මේ සතියේ දියුණුවක් කියලා, ප්‍රනීත භාවයක් කියලා තේරුම් කරලා දෙන්න බැරිකම තමයි මේ කමටහන් බොහෝ වාරයක් සුද්ධ කරන්න වෙන්නේ. ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ කියනවා යෝගාවචරයා ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. තමයි ළඟට ඒක ධාතුවක් ඇවිල්ලා එයා කියන්නේ මම පටවි ධාතුව වගේ. එයාට තියෙන බර ගතිය තේරෙනවා. ගොරෝසු ගතිය තේරෙනවා. එහෙම නැත්නම් මුරුදු ගතියක් තේරෙනවා. ඒක දැනගන්න ඕනේ. දැන් ලෝකයක් කරදර නැහැ. මේ පුංචි මුරුදු ගතියක් තියෙන දැන් මට. පුංචි ගොරෝසු ගතියක් තියෙන දැන් මට. පුංචි බර ගතියක් තියෙන. පුංචි හැලු ගතියක් තියෙනවා කියනවා මිසක්කා මේ යෝගාවචර මේ කට බර තද වුණා, නහය බර වුණා, අරකයි මේකයි කියලා කියනකොට අර ගතිය, බර ගතිය, බර ස්වභාවයේ, බර භාවයේ වෙනුවට නහය බර වුණා, අත තද වුණා කියලා මේ කියන කතාව නැති කිරීමට කියන ඕක කයේ කොටස් අයින් කළ මේ බර බව ගැන කතා කරන්නකෝ, බය ස්වභාවය ගැන කතා කරන්නකෝ. එතකොට මේ භාව ස්වභාව මගේ කියලා ශරීර කොටස් දාපු ගමන් ආතතියක් සහ ලෙඩක් එනවා. මේ තද බව කියන එක ජීවත් වෙන හැම කෙනාගේම ඇති. ඉතින් මේවට ස්පෙෂලිස්ට්ලා ඇවිල්ලා විශේෂ වාට්ටු හදාගෙන දොස්තරලා පොළ ගැහිපෙලා ගහිලා ඉන්නවා. මෙතන තද වෙනවනම් මේ දොස්තරට කතා කරන්න. මෙතන තද වෙනවනම් මේ දොස්තරට කතා කරන්නයි කියලා. ඉතින් මේ දොස්තරලා ඉන්නේ මේ අපේ හිතසුව පිට නිවන් දක්කන්න. නේ අපිට අමාරුවක් වෙනකොට කීයක් හරි කඩා ගන්න ඉන්නේ. ඔය එක්කෙනෙක් ගාවත් කිසිසේත්ම කරුණාවක් මෛත්‍රිය පලාතක නැහැ. තිබුණොත් දොස්තරකම කරන්න බෑ. දොස්තරකම ගන්න distance from the pain කියන එක ගන්න ඕනේ. ලෙඩාගේ දුක නොවිඳින හිතක් හදා ගන්න ඕනේ. ඒක තමයි අවුරුදු 5ක් කල් යන්නේ. ලෙඩාගේ වේදනාවෙන් හම්බ කරන පැත්ත විතරක් බලන්න. ඔයා මේ පිටිමේද ගෑනුවෙක් කරන්න බෑ. ඒක නිසා කියනවා හැංගීමක් වෙන තමන්ගේම දරුවෙකුට නම් බෙදකම් කරන්න දෙන්නේ නැහැ. සර්ජරි කරන්න දෙන්නේ නැහැ තමන්ගේම දරුවන්ට. ඒ මොකද එයාට හැංගුම් වෙනවා. දොස්තරකම ගන්න ලෙඩත් එක්ක සම්බන්ධකම් ඇති කරුවොත් ප්‍රොමෝෂන් දෙන්නේ නැහැ. දොස්තර විභාගේ ප්‍රොමෝෂන් දෙන්න බෑ. ලෙඩාගාවට යන්න ඕනේ අඟහරු ලෝකෙන් ආපු කෙනෙක් වගේ. ණයාකාරය දාගෙන නහයෙන් බලලා මොකද? මාම නැන්ද අයියා මල්ලි කිව්වොත් දෙන්නෙම නැතුළු ප්‍රොමෝෂන් එකක්. ලෙඩත් එක්ක සම්බන්ධකම් තියාගන්න බෑ. උඹ බැවිල්ලලා අඟහරු. හැබැයි බලන්න ඌටත් ඒ ලෙඩේම තියෙනවා. අයියෝ දොස්තර මහතුරු ඇතුරු කරනකොට සෝරි කියලා හිතෙනවා. නෝනලත් එහෙමයි. හැම විෂයක්ම එහෙමයි. ඉතින් මේකට මුවින් නොබෙන මෙතන තද ගතියක් තියෙන. මෙතන බර ගතියක් තියෙන කිව්වොත් එහෙම නිකන් සාමාන්‍ය ඉංග්‍රීසි කියනවා have an apple a day to keep the doctor away කියලා. කිඳිරි ගන්න නැතුව හිටපන් එතකොට ඉවරයි. ඔය දොස්තර මොන වෛද්‍ය වෘත්තියම ඉවරයි. කිඳිරි ගෑවොත් ගෙදරින්ද උන්දටත් අමාරුයි. කොක්කොමල නැතුරු ගන්නවා කිඳිරි ගාව. කිඳිරි ගන්න බෑ මුවින් නොබෙන හිටපන්. ඒකට අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරනකොට සිතාත් තාපසතුමා ඒක ඉල්ලගෙන කාවේ පරිප්පුවක් නෙදීන්නේ. කවදාකවත් චරිචුරු නැහැ. කවදාකවත් කිඳිරි ගාලා නැහැ. ඉතින් පස්සක මහණුන් දැක්කා මෙවසා දරපු දැරිල්ල. කවදාකවත් මේ අන්ධහැරපාමක්වත් ආලෝක සංඥාවක් ආවයි කියලාවත් නැහැ. කාගෙන ගියා. දැන් බලන්න පොරොවේ පණ්ඩිත ස්වාමීන් කියනවා භාවනා මධ්‍යස්ථානට ගියොත් කොට්ට જાති කොච්චරක් ලෝකේ තියෙනවද කියලා දැනගන්න පුළුවන්. පස්සට විල්ලුද යන්නේ දුක තේරුම් ගන්න
ධනියට එක කොට්ටයයි පස්සට එක කොට්ටයයි ඔලුවට එක කොට්ටයයි තියාගෙන කමක් නැහැ. මොකද ඒක එච්චර සත්තු මරණ හොරකම් කරන වැඩක් නෙවෙයි නිසා. නමුත් මේ කයර තියෙන ආසාව මේ දැනෙන පටවි ගතිය, පටවි ස්වභාවයේ, පටවි භාවය, ආපෝ භාවයේ තේරෙන්නේ නැත්. මේක කට කිව්වොත්, කන කිව්වොත්, බඩ කිව්වොත් මගේ කරගත්තොත් අපි ඒකට උපක්‍රම හොයනවා. නිවන් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් දැනගන්න මේ නික්‍රෝධාරාමේ අයින් කරලා නැහැ. පූර්වාරාමේ අයින් කරලා කයට හිත අරන කයේ ධාතු කොට දිහට ගත්තයි කිව්වොත් ඔන්න ආයතනයක් අපිට මේක සම්බන්ධතාවය බලන්න පුළුවන් රහෝගතත් සූත්‍රයේ. දැන් බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා කයට හිත දාගෙන අපි හිතමු පරියන්කයක් කියලා. මේ කියන්නේ පරියන්ක කතාවක් කියන්නේ. බෑ ඕක කොහොම තක්මනේ යනවා. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් පරියන්ක කියන එක මම හිතනවා ගොඩක් තේරුම් ගන්න ලේසි වෙයි කියලා. එක චිත්තක්ෂණයක් යෝගාවචරයක් ධ්‍යානයකට සූදානම් වීමක් වෙනවා නම් වචනය නිරුද්ධ වෙනවා. කතාව නතර වෙනවා. ඒක තමයි යෝගකමේ පළවෙනිම පිවිසුම. පළවෙනි විතක්ක ਵਿਚාර දෙකේ විතක් ਵਿਚාර කියලා කියන වචනේ හැදෙන ක්‍රියාවලිය නැත්නම් ඇතුළත කතාව. ඒක නැති කරන්න කතාව නැති කරන්න ඕන. කතාව නැති කරනකොටම පළවෙනි ධ්‍යානට යනකොටම කතාව තමයි නැත. ඒ නිසා පතම ඥානස හද්දෝ කණ්ඨකෝ කියලා දන්නා කරනවා. ඇහැට තද්දය ප්‍රථම ධ්‍යානට කනට හීරුවා වගේ කට්ටක් වගේ වෙනවා කියන්නේ. ඒ නිසා අපි නිහඬ තැනකට යනවා භාවනා කරන්න. Taman කතා කරන්නේත් නැහැ. ශබ්ද කරදර නැති වෙන්නේ. ඊට පස්සේ දෙවෙනි ධ්‍යානෙත් නැත්නම් පළවෙනි ධ්‍යානට සමාප්ත වෙලා දෙවෙනි ධ්‍යානට යනකොට විතක්ක ਵਿਚාර දෙක. ඒ කියන්නේ වචනේ දොඩන පෙළ ගැස්ම එහෙම නැත්නම් අපි කියන ඇතුළත කතාව කචකචේ නතර වෙන්න. ඒක ලස්සනට විග්‍රහ කරලා මහසි සාඩෝ සඳහන් කරනවා විතක්ක ਵਿਚාර කියලා කියන්නේ හිත දොඩමළු වීමනේ. ඒක නිසා දොඩමළු වීම කරන්ඩ ආස්වාසිය කියලා මෙනෙහි කිරීමෙන් දොඩමළු කරන්නේ. එතකොට නන්නත්තර වෙන්නේ නැහෙනි. ප්‍රසවාසයලාදී ප්‍රසවාසය කියලා ඉතින් මෙනෙහි කිරීමට අපි විතක්කේ කියලා කියනවා. ඒ මෙනෙහි කිරීමේ ක්‍රමයේ මහසි සාඩෝ ස්වාමීන් වහන්සේ අනිකුත් භාවනා ක්‍රමත් එක්ක බලනකොට උගාක් වෙනස් ක්‍රමයක්. හිත දන්න දේ ජපමන්ත්‍රේ වගේ කියන්නේ. රිදෙනවා. කහනවා. වම. දකුණ. එතකොට හිත අර පොල් බානකොට කරත්තෙන් ලාභයි කියන පොල් ගෙඩි දෙකක් ගන්නවා එළියට. 2 කියන දෙක දාන. 3 කියන ඒ ගණන් කරන ක්‍රමයෙන් කාටවත් ඒක වරද්ද ගන්න බෑ. මේ මනුස්සයා කවුරු කතා කරුවත් ඒක අතහැරලා පොල් ගන්න හයියෙන් කියවනවා. ආන්නේ වගේ තමයි විතක්ක ਵਿਚාර දෙක කීකරුකරනද හිත නන්නත්තර වෙනව වෙනුවට තමන්ට කැමැති අරමුණේ නම් කරන්න කියන. මෙනෙහි කරන්න කියන. ආන්නේ මෙනෙහි කිරීමෙන් තමයි ධානයට යන්නේ. හැබැයි දෙවෙනි ධානයට යනකොට මෙනෙහි නොකර යුතු මෙනෙහි කිරීමයි දෙවෙනි ධානයට යන්න බාධා. එනිසා දෙවෙනි ධානයට යනකොට මෙනෙහි කිරීම ඉබේම සිද්ධ වෙනවා. කරන්න දෙයක් නැහැ. මට මෙනෙහි කරන්න ඕනේ වම දකුණ කියලා තේරෙනවා. ආශ්වාස ප්‍රශ්වාස තේරෙනවා. පිම්බි මැකිලිම තේරෙනවා. ඒ කියන්නේ දැන් මෙනෙහි නොකරයි කියලා සතිය වෙනස් වෙලා නැහැ. සතිය නෙවෙයි සමාධියත් ඇවිල්ලා. එතකොට මේ දෙවෙනි ධ්‍යානයට යනකොට ඇති වෙනස් කරපු ඒ අතෑරපු ඒ විතක්ක ਵਿਚාර දෙක පිළිබඳව ඒක ඉච්ඡර ආශාවෙන් දිනු කරපු විතක්ක ਵਿਚාර දෙවෙනි එකේදී හලනවා. ඉතින් කාටවත් හිතන්න බෑ හැම ධ්‍යානකදීම නැත්නම් හැම පර්යංකයකදීම මෙතෙන්ට යනකම් විතක්ක ਵਿਚාර පාවිච්චි කරනවා ඊට පස්සේ හලනවා. ඊට පස්සේ විතක්ක ਵਿਚාර හැලුවේ නැත්නම් ප්‍රීති පහළ වෙන්නේ නැහැ. ඊට පස්සේ හම්බෙන ප්‍රීතියට උදම්මන හිතුවත් එතන ටැග් ගහනවා. ටිකක් වෙලා ගිහලා ප්‍රීතිය හැලුවට පස්සේ සුඛේ පහළ වෙනවා. ඊට පස්සේ ඒක අම්මෝ ඒ සුඛේ පහළ වෙච්චාම මේ යෝගාවචරය රෑ දවල් නැහැ කමටහන් වාර්තා ලියන්න පටන් ගන්නවා. ගිහිලා කියනවා කර්මස්ථානචරට අනේ මේම නම් දෙයක් කවදාකවත් වෙලා නැහැ මට පොඩ්ඩක් කමටහන් සුද්ධ කරන්න බෑද කියලා බත් කන කොටත් ඇවිල්ලා කතා කරනවා. නාන කොටත් ඇවිල්ලා දොඩ තට්ටු කරනවා. රෑ 12ටත් ඇවිල්ලා දොඩ තට්ටු. මොකද කවදාකවත් එච්චර සැපක් ලැබිලා නැහැ. නමුත් එයා දන්නේ ඊගාව ධ්‍යානට යනකොට මේක නතර කරන්න වෙනවා. ඒ සුඛය නතර කරන්න. ඉතින් ඒක බුදුරජාණන්සේ ලස්සනට පෙන්නනවා. දෙවෙනි ධ්‍යානට යනකොට විතක්ක ਵਿਚාර නිරුද්ධ වෙනවා. ඊගාව තුන්වෙනි ධ්‍යානට යනකොට ප්‍රීතිය නිරුද්ධ වෙනවා. හතරවෙනි ධ්‍යානට යනකොට සුඛය නිරුද්ධ වෙනවා. ඉතින් ඔක්කොම මග සලකුණු. හැතැම්ම කණු. ඒ වගේ ලියවිලා තියෙන පොත් දිහා බලනකොට මේක බූදලයට සින්න කරගෙන.
අපේ ගුරුන්වහන්සේ මෙහෙම කරලා තිබුණා මෙහෙම කරලා තිබුණා මට මේක හම්බෙලා තියෙනවා ඒක හම්බෙලා තියෙනවා කිව්වහම ඒගොල්ලෝ හිතනවා මේවා මේ දිගින් දිගටම තියෙන දේවල් කියලා. ඒක ගොඩාක් පැටලෙන තැනක් තමයි මේ සමත භාවනා කාර්යත් එක්ක. ඒගොල්ලෝ ඕකෙම තමයි ගත කරන්නේ. මං අතෙන් ගියා දෙවෙනි ධ්‍යාන ලැබුවා මෙතෙන් ගියා තුන්වෙනි ධ්‍යාන ලැබුවා අතෙන් ගියා හතරවෙනි ධ්‍යාන ලැබුවයි කියලා මේක මේ සුරේක දාගෙන අරසාවට බිල්ලේ ගැට ගහ ගන්න එන රාජ්‍ය තෛලය වගේ තියාගෙන ඉන්නවා ධ්‍යාන. මේවා මේ ගමන් කරන මාර්ගයේදී පහු කරන හැතැම්ම කන වගේ. එතකොට යම් කිසි කෙනෙක් දන්නවනම් ඒ විතක්ක ਵਿਚාර අතහැරලා ප්‍රීති අතහැරලා සුඛ අතහැරලා හතරවෙනි ධ්‍යානෙ ගියාට පස්සේ හතරවෙනි ධ්‍යානෙ ලැබව බව තේරෙන්නේ ආස්වාද ප්‍රසවාස අතහැර. ඒ කියන්නේ පළවෙනි ධ්‍යානෙ රේණ කරලා දෙවෙනි ධ්‍යානෙ යනකොට වචී සංඛාර කියන විතක්ක ਵਿਚාර අතහැරෙන්න ඕනේ. ඒ කියන්නේ වචී සංඛාර නිරුද්ධ වෙන්න ඕනේ. නිරුද්ධ වුණාට පස්සේ තමයි යෝගාවචරය ඇත්තටම කායනුපස්සනාවට එහෙම නැත්නම් ආස්වාද ප්‍රසවාසයෙන් නැත්නම් වායු පොට්ටබ්බ ධාතුවට එහෙම නැත්නම් මේ සක්මනේදී ඒකටම හිත නිමග්න වීම වෙන්නේ ඔය ඇතුළත කතාව නතර වුණාම. ඊට පස්සේ ඒකෙදි ඒ සක්මන් කරනවා සක්මන් නොදෙනියන. ආස්වාද ප්‍රසවාස ආනපන සති බාහන කරන ආනපන නොදෙනියන. ඉන්න කයත් නොදෙනියන. එතෙන්ට යනකොට ඒ කියන්නේ ආනපන දිගේමයි ගියේ. දැන් ආනපන අත්හැරෙනවා හරියට මේ රීටි පැනලා රීට උඩට ගියාට පස්සේ රීට විසිකලා එයා පැත්තට බල්ටියක් ගන්නවා. ඉතින් ඒ බල්ටිය ගෙවි නැත්තම් පෝල් එකේ බාර් එකේ වෙලා වැඩරන. ඉතින් අන්න ඒ විදිහට මෙතෙන්දී අතහැරෙනවා. ඒ අතහැරීම සමාධියේ උපධ්‍යාන සමාධියේ නැත්තම් සතියේ උච්චම අවස්ථාව. නමුත් යෝගාවචරය හිතන ඔක්සිජන් සිලින්ඩරයක් ගෙනත් තියාගන්න හුස්ම ගන්න බැරි වුණා කියලා. එහෙම නැත්නම් ආර්ටිෆිෂල් රෙස්පිරේෂන් ඉල්ලනවා. ඊට පස්සේ ලියනවා බලන්නකෝ ස්වාංශ හුස්ම ගන්න බැරි වුණා. දැන් මොකද කරන්නේ? මං හයියෙන් හුස්ම ගන්නවා. ඒක හරිද කියලා. මොකද ඒ තරම්ම මේ සංඛාර නිරෝධ පටිපදාවක් නෙවෙයි දන්නේ. පල්ලෙයා පොයේ දවසට මං ගියාට පස්සේ ඉතින් කොහොමද 200 300 සෙනගෙනවා. ඉතින් ආපුවාම එදාටත් එනවා අලුතෙන් කට්ටියක්. ඉතින් ආපුවාම ඉතින් කොහොම හරි සාකච්ඡාවක් කරනකොට එක අම්මා කෙනෙක් ඇවිල්ලා තියෙන්නේ උපදෙස් දුන්නාට පස්සේ. අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියන දේ තේරෙන්නේ මම සක්මන් කරන්න කොහොමද කියලා දන්නේ නැහැ කිව්වා. ඉතින් මේ ලක්මාල්ලෑම ඔක්කොම ඉන්නවා. මොකද ආපුව ඔක්කොටම කියලා දීලා පටන් අරගන්න. මම කොහොම වෙන්න නම් බෑ. මොකද මේට ආපු ගමන් අපි අනිවාර්යයෙන් මේ වීඩියෝ එක දාලා කරන අනේ ස්වාමීන් වහන්සේ එනකොට පමයි මම. එතන මාතරම අයියා කොණ්ඩේ බයිනකොට පෙරහැර ගිහිල්ලා. ඉතින් මොනව කරන්නද? මං කිව්වා මෙතන කවුද ඉන්නේ බාලම කෙනෙක් අපිත් එක්ක ආපු. අනේ ඒකට සතිපාසෙල් ළමයි කියලා මං කිව්වා දැන් දුව ඉස්සරහ පොඩ්ඩක් ඉන්න. මේ අම්මට කියලා දෙන්න පුළුවන් ද සක්මන් කරන්න ඇති. මම ඔව්. ස්වාමීන් වහන්සේ. මොකද උන් හොදට හදලා තියෙන්නේ. වරෙන් කිනෝට එනවා කියනෝට කියනවා. ඊට පස්සේ මං කිව්වා අම්මට මං දැන් 10ට උඩට යනවා. පින්න පාතේට. අම්මා මේ පුදුව කියලා දෙයි. ඊට පස්සේ දැන් 12ට මාව හම්බෙන්න විශාල පිරිසක් ආවා. මම සාමාන්‍යයෙන් දැන් ගොඩක් හම්බෙන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ මම කරායින් හදනකොට අර සතිපාසලේ ගෑල්ලමක ස්වාමීන් වහන්සේ මමයි මේ කට්ටිය අඬ ගහන ආවේ මං කියලා දුන්නනේ. මං කිව්වා හරි ඉතින් හරි 23 දෙනෙක් ආවයි කිව්වා මගේ බණ අහන්න. සක්මන් භාවනා කරන්න ඇති. ඔය ඉතින් හොඳයිනේ. මනේ ස්වාමීන් වහන්සේ සක්මනේ නෙවෙයි ඉවර කළා පරියන්කකුත් කියලා දුන්නා කිව්වා. ඉතින් මං කිව්වා හොඳයිනේ. අනේ ස්වාමීන් වහන්සේ ඒ අලුතෙන්ම ආපු කට්ටියත් කිව්වලු හුස්ම නොදෙනිය යනවායි කියලා. දැන් මේ ඇවිල්ලා මේ භාවනා කවදාකවත් කරපු නැති කට්ටිය මේ කියන්නේ ওই ධ්‍යාන වලින් ඉහළ කෙලවරට ගිහිල්ලා දැන්. ඉතින් මේ ළමයාගේ හොඳයිනේ කියලා මං කිව්වා. ඉතින් මම ඒ අම්මා ඇවිල්ලා කිව්වලු සක්මන් කරලා ඇවිල්ලා වාඩි වුණා. වාඩි ප්‍රශ්නේ හුස්ම බලන්න කිව්වා මමයි කිව්වේ. බලන්න හුස්ම නැතුව. ඉතින් මම කිව්වා මොකද මං කළු හයියෙන් හුස්ම ගන්න කියලා. මම කිව්වා කෑවනේ බං වැඩේ. අයියෝ ඔබ හන්දේ අපිට එහෙමනේ කියලා දීලා තියෙන්නේ. හුස්ම නැතුන හුස්ම බලන්න කියලා මං කිව්වා. යකෝ ඔච්චර ගෙන අපි ගත්තාරි ඔක්කොම හොඳයි ඔක්කොම නරකයි වගේ දැන් ඉති වැඩි. ඉතින් සෝන්ද මට කියලා දෙන්නකෝ දැන් මොකද කරන්න ඕනේ කියලා. මං කිව්වා හුස්ම නැති වුණා නම් තිබුණට වඩා හොඳයි. ආයෙ හුස්ම ගන්න යන්නවක්වත් නිදි මත වැටෙන්නවක්වත් බය වෙන්නවත් ගියොත් භාවනාව බාධායි. ඒ කියන්නේ අනුපොබ්බ සංඛාර නිරෝධයක් වෙන්නේ නැහැ. ආයෙත් අපි හුස්ම ගන්න. ඒ මොකද අපි හුස්ම නැතිවීමට පුදුම බයයි. ඉතින් ඒ ළමයා පොඩි වයස නිසා ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. නෝ 23 දෙනෙක් නම ගැරලා. මම කො දැන් බලපං කරපු ඇටි මම ඒත් කමන්නේ දැන් උඹටවත් තේරෙනවද? හුස්ම නැති වෙන්නේ
ඒවට කියන්නේ කාය සංස්කාර කියලා. කාය සංස්කාරනේ ආස්වාස ප්‍රසආස. ඉතින් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානේ පටන් අරගන්නේ පස්සම්බයං මේ දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමිති පජානාති. දීගං වාපස්ස සන්තෝ දීගං පස්ස සාමිති පජානාති කියලා දීර්ඝ ආස්වාස ප්‍රසආස. ඊගාට කෙටි ආස්වාස ප්‍රසආස. ඊට පස්සේ සබ්බකාය පරිසංවේදී ඊට පස්සේ ආස්වාස ප්‍රසආසේ නිරුද්ධය. පස්සම්බයං කාය සංඛාරා. ඉතින් පස්සම්බනේ තමයි ඒ චතුත්ථ ධානය ළඟට යනකොට හුස්ම වැටෙනවා ඇති දැනෙන්නේ නැහැ. ඒක දැනගන්නේ ඒ ජපානයේ වගේ රටවල් කරලා පෙන්නනවා. ඒ යෝගාවචරයෙන් අහනවා. ඔය බ්‍රේන් වේව් ස්ටාර්ටර් එක දැම්මම කියන්න පුළුවන් මෙන්න මෙච්චර වෙලාවක යෝගාවචර මෙතෙට එනවා වගේ කියලා. නැත්නම් EEG මැෂින් එක දාපුවම කියත හැකි. ඉතින් EEG මැෂින් එක ඕ බ්‍රේන් වේව් ස්ටාර්ටර් එක දාපුවම මැෂින් එකේ තියෙන තොරතුරුත් මොකද මේ මැෂින් හදලා තියෙන ධානය බලන්න නෙවෙයිනේ හදලා තියෙන වෙන දේවල් වලටනේ. ඊට පස්සේ යෝගාවචරයෙන් අහන්න ඕනේ Tamanට භාවනා උච්ච මට්ටමට යන්න විනාඩි කීයක් යනවද කියලා. 3 බලහන් ඉන්නකොට පේනවා මෙයා කිරන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මොනවා හරි පිටෙන් පිටත් කොලමක් පේනවා. මේක වීඩියෝ කරන්න පුළුවන්. මේ කාරණා 3-4ම බැලුවට පස්සේ කීත හැකි පටන් අරගෙන විනාඩි 20කින් විනාඩි 15කින් කෙනෙකුට අර කියන උසස් මට්ටමට යනවයි කියලා ඉතින් නිතර භාවනා කරන අයගෙන් ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ වෙලාවේ නහයට මෙතන වීදුරු කෑල්ලක් තිබ්බොත් නහය ගෑවෙන්නේ නැති වෙන්න අර පිට වෙන හුස්මේ මේ ජල වාෂ්ප වදින නොවටින ප්‍රමාණය තමයි ජපාන් රටේ චෙක් කරන්නේ. ඒ වෙලාව අහනවා යාගින් කොච්චර යනවද වලට මේ වෙන්නේ. යා කියනවා මට විනාඩි 20ක් කරන්න හොඳට මම සංසිඳනවා මට තේරෙනවා. ඉතින් හැමදාම නෙවෙයි බොහෝ විට. ඒකට මෙතෙන් දාපුවම මේ අර අපි දන්නවනේ වැස්ස වෙලාවට කාර් වලට අර පිටිපස්සේ ස්ක්‍රීන් එකේ දුම බැඳෙන්නේ. එයා කන්ඩිෂන් කරලා නැත්තම්. ඒ වගේ හුස්ම ගන්න හැම වෙලාවෙම ප්‍රශ්වාසයේදී වීදුරු කතාවක් ඇල්ලුවොත් හුස්ම පාර තේරෙනවා. තේරෙන්නේ පුංචි දුමාරයක් බැඳෙනවා. ඉතින් මේ වෙලාවට යනකොට ඒක නොදැනියා. ඒ කියන්නේ දුමාරයක් බැඳෙන්නේ නැති වෙන්න හෝ ස්පර්ශ නොදැන්න මට්ටමකට. ඉතින් මේ ගැන විස්තර කරන පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේ කියනවා බහුසුත කට්ටිය මේක ඇත්තද නැත්තද කියලා බලන්න දැන් 4 වෙනි ධ්‍යානෙ මම ඉන්නේ කියලා හුස්ම දිහා බැලුවොත් ආයෙ පටන් ගන්න ධ්‍යානෙත් කැඩිලා හුස්ම එන්න පටන් ගන්නවා. ඒ මොකද එයා දන්නේ නැහැ මේ හුස්මෙන් තොර ජීවිතය පවත් ගන්න පුළුවන්. නැත්නම් ආස්වාද ප්‍රසවාස දෙක කියන කාය සංස්කාර නැතුව දැන් වචී සංස්කාර ඉවරයි කියලා හිතමු. මොකද දෙවෙනි ධ්‍යානෙදී 4 වෙනි ධ්‍යානෙදී කාය වචී සංස්කාර නැහැ ජීවිතය අතර පවතින. ඉතින් මේක කවදාකවත් මේ භෞතික විද්‍යාවට අහු වෙන දෙයක් නෙවෙයි. වෛද්‍ය විද්‍යාවට අහු වෙන දෙයක් නෙවෙයි. රසායන විද්‍යාවට අහු වෙන දෙයක් නෙවෙයි. හැබැයි හෙන ගහන්න පෙන්වන්න පුළුවන් දෙයක්. ඉතින් ඒක ටෙස්ට් කරන්න ගියොත් ඒ ටෙස්ට් කරන මනස නිසාම හිත ඒකලස නැති වෙලා හුස්ම එන්න පටන් ගන්නවා. මේක බුදුරජාණන් වහන්සේ මේ සත්‍පුරුෂ සූත්‍රයේ සඳහන් කර තිනවා යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. මේක ලැබුණේ පළවෙනි ධ්‍යානෙද කියලා ඒ කියන්නේ හිතුවොත් ධ්‍යානෙ ඉන්න වෙලාව ඒක ධ්‍යානෙ නෙවෙයි. ඒ හිතවිල්ලම ධ්‍යානෙ කඩනවා. ඒ වෙනදා මේක දෙවෙනි ධ්‍යානද හතරවෙනි ධ්‍යානද කියලා හිතුවොත් හිතනකොටම කැඩෙනවා. ඉතින් ඒක පළවෙනි සැරේ දෙවෙනි සැරේ හැම කෙනාම මේක පොඩ්ඩක් මිරික බලනවා ලියන්න තියෙන මල්ල. කරලා කවදා හරි දැනගත්තොත් මේක ඉබේ සිද්ධ වෙනවා. මම පරීක්ෂා කරන්න යන්නේ නැහැ. හොඳට තේරෙනවා. අන්න ඒක උඩ කියන්න බලා. ඔන්න දෙවෙනි සංඛාර අනුපුබ්බ සංඛාර නිරෝධය සිද්ධ වෙනවා. මොකද කාය සංස්කාර සංසිද්ධිය. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒ කාය සංස්කාර සංසිද්ධීම මෙලෙවෙ ඉඳද්දිම මෙලෙවින් නැතිවීමක් වා. අපේ මේ බාහිර ගණදිනුවත් එක්ක ආස්වාද ප්‍රසවාසයත් එක්ක උස්මත් එක්ක තිබුණ ගණදිනුව නෑ. ඒක හතරවෙනි ධ්‍යානෙ වශී කරගත්ත නැත්නම් විපස්සනා කරලා හුස්ම නොදැනී යාම එදිනෙදාදියක් බාටපත් කරගත්තා. අන්න දවල්ට කරනවා රැයට කරනවා වගේ පත් කරගත්ත එක්කනට තේරුම් ගන්න පුළුවන් මම හිටියට මම නෑ වාගේ. පරීක්ෂා කරන්න දෙයක්වත් නෑ. මොකද ඒක නිතර වෙන දෙයක්. එතකොට ඒක චතුත්ථ ධ්‍යානෙට ගියාම හුස්ම නොදැනීම ඔය දීගනිකාය වගේ තැන්වල පෙන්වන්නේ Taman තනිකර සුදු රෙද්දකින් වහලා තිබ්බා වගේ එහෙම මේක ෆ්‍රීස් වෙනවා. ඇඟ මුළු ඇඟම ෆ්‍රීස් වෙනවා. ඒ නැත්නම් කාය සංස්කාරම සංසිඳෙනවා. හුස්මක් පවතිනවා. හැබැයි දැනෙන්නේ නැහැ. ඒක නාසි පුඩු පුරවාගෙන යන්නේ. ඉතින් ඒකේ ගාහන්න සිද්ධ වෙනවා. එතකොට මධ්‍ය සුසුම්නා විතරයි වැඩ කරන්නේ. මේ හැමේ තියෙන ක්‍රියාකාරකම් නැති වෙනවා.
ලේ ගමනේ මැද විතරයි සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒ වගේ වෙලාවල වලට මధుරයක් ඇහුවොත් ඇඟේ මధుරව විදින්නේ නැහැ. විද විද බලනවා ලේ නැහැ. ඒ මොකද අර මේ හැම ඒක නිකන් හිරි වැටලා වගේ. මధుරයක් විදින්න රාගේ රත් වෙලා තියෙන්න ඕනේ අපි. ද්වේෂේ තද ගිල්ල තියෙන්න ඕනේ. ඒ මధుරව ඉස්ලාම කරන්නේ කන වටේ රවුමක් ගහපුවම තද වෙනවා නැට්ටට. කනවා කියනකොට ඌ ගෑවිලා කාලා ලෙවි බිලත් කියලාට මොකද එතකොට මුළු ඇඟේම ලේ ටික එනවා හැමට. නමුත් භාවනා කරනකොට වෙන්නේ ඒ අපිෂ්ඨර්මයට යන ලේ සම්පාදනය අඩු වෙනවා. අඩු වෙලා ක්‍රියාකාරක ස්නායු සහ රුධිර ක්‍රියාකාරකම් මධ්‍ය සුසුම්නාට කෙටි වෙනවා. ඒක තමයි කායට දෙන්න පුළුවන් ලොකුම සාන්තිය. කායට කරන්න පුළුවන් ඔක්කොම කරුණා වෙච්චරයි මේ කායට විශ්‍රාමයක් දෙනවා. දැන් මේ විදිහට ඉඳලා මෙයා මේකත් නෙවෙයි නිවන කියන්නේ. දැන් වචී සංකාර කාය සංකාර කියන ක්‍රමයට සංස්කාර දෙකක කැපී පෙනෙන නිරෝධයක් දැකලා තියෙනවා. එතකොට එයාට පේනවා ඊට පස්සේ චිත්ත සංස්කාර කියලා එකක් තියෙනවා. ඒක තමයි අඩියම තියෙන්නේ. ඒක තමයි සානේ පේන්නේ නැත්තේ. ඒක හරියට චිත්ත සංකාර වලට නෙවෙයි ඒක කියන්නේ. නමුත් උදාහරණයක් කිව්වොත් එimhe හොරමුලක නායකයෙක් වගේ. ඌ කවදාකවත් එළිය නැහැ පේන්නේ. හොරමුලේ නායකයා ඉන්නේ බොහොම මහත්ම ගතියෙන් ටයිකෝඩ් දාගෙන කොහොම කවදාකවත් සතෙක්වත් මරලා නැහැ. ඔක්කොම කුලියට කරන්නේ. ඒ නිසා මනුස්සයගේ හැසිරීම දිහා බලනකොට කවදාකවත් අල්ලන්න බෑ. මෙයා හොරමුලක නායකයෙක් කියලා. ඒ වගේම හොර තක්කඩියෝ දන්නේත් නැහැ මගේ නායකයා මෙයයි කියලා. එහෙම දැනගත්තොත් කරන්න බෑ මේක. මාෆියා සංවිධාන වල එහෙම තමයි වෙන්නේ. ඉතින් ඒක නිසා මේ වචී සංකාර කාය සංස්කාර වල සංසිඳීම බෞද්ධ භාවයෙන් දැනගෙන දැන් මේ දෙක නතර වෙලා තිනවා තාමත් නිවන ඇවිල්ලා නැහැ කියලා දන්නවනම් එයා කරන්නේ අර චතුත් අධ්‍යානයේ කියන ආනාපාන දිගේ යන්න පුළුවන් ඉහළම තැනට ගිහිල්ලා ඊ ගාවට තියෙන ආකාශය අනන්තයි කියලා අපි එදිනදා වචන කියනවනම් ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර තියෙන හිස්තැනම මුළු ඇයම සිද්ධ වෙන්න පටන් ගන්න හිස්තැන විතරයි පේන්නේ. ආශ්වාසයක් පේන්නෙත් නැහැ ප්‍රශ්වාසයක් පේන්නෙත් නැහැ දෙක අතර මැද තියෙන හිස්තැන කසින භාවනා කරන කසිනුක් ගහටම අවකාශය පේන මේ කසින නිල කසිනයක් බැලුවනම් ඒක හිතින් අයින් කරපුවාම එතන හිස්තැන මොකද්ද කියලා බලන්න. ඒ නිසා අපි ගත්තොත් මේ ඒකේ උදාව ඒකේ ප්‍රයෝජනයක් විදියට ඒ භාවනා කරපු කෙනෙකුට ඊ타ත්ම ප්‍රියමනාප රූපයක් දැකපුවම යාට පුළුවන් ඒ රූපේ එතනින් හිතින් ගලවලා එතන තියෙන හිස්තැන බලන්න. හිස්තැන බලනකොට පේන්න පටන් අර ගන්නවා ඒ රූපේ කරන රාග ద్వේෂ මේකෙන් දැනෙන්නේ නැහැ. අන්නේ විදියට මේ යමක ඇතිදේක ආස්තිකේක නාස්තිය බලන්න පුළුවන්. ආස්තික ප්‍රඥාප්තිය නාස්තික ප්‍රඥාප්තිය බලන්න පුළුවන්. මෙයා මෙතන ඉඳලාද මෙයා නෑ එතන. එතකොට එතන තියෙන හිස්තැන බලනවා. ඒක සාමාන්‍යයෙන් වස්තුව තියෙද්දිමත් බලන්න පුළුවන්. කද්දාකවත් කාම්භෝගයට බලන්න බෑ. කාම්භෝගයට ඒක නැති කරනවා කියලා බලන එකත් ව්‍යසනයක්. ඉතින් නමුත් අර ආකාසානංචායතනෙ කියලා කියන්නේ ආකාශය අනන්තයි. ඒ කියන්නේ හුස්ම රැල්ල දෙක අතර තියෙන ગેප් එක අනන්ත වෙලා. දැන් හුස්ම පේන්නේ හිස්තැන විතරයි පේන්නේ. ඇවිදින කොටත් පොළවේ ගෑවෙන බවක් වැටහෙන්නේ ඔය රූකඩේ යනවා. වැඩ ඔක්කොම සිද්ධ වෙනවා. නිකන් වායුපායානක යනවා වගේ. සියල්ලම බොහොම සුමතව සිද්ධ වෙනවා. එතකොට මේ ආකාසානං ඡායතනේ එනකොට රූපයක් නේ අපි අරගත්ත මේ කාම ලෝකය අයින් කරන්න. කාම ලෝකය අයින් කරන ගත්ත රූපය රූප සංඥාවක් බවට පත් වෙලා බොඳ වෙලා ලොඳ වෙලා දිය වෙලා නිකන් මේ අර බැලුවොත් තියෙනව නැත්තම් නෑ. ඒතර මේ ආකාසානං ඡායතනට යනකොට යාට තේිනවා රූප සංඥාව අයින් කරනවා. ඒ නැත්තම් රූප සංඥාව නිරුද්ධ කරා. එමෙ එතකොට පේනවා අපි බැලුවොත් පේනවා නැත්තම් නෑ. උදාහරණයක් වශයෙන් බැලුවොත් ඒ වෙලාව ඇත්තටම ශබ්ද ඇහෙනවද කියලා ශබ්ද තියෙනවා. හැබැයි කිසිම දෙයක් Tamanට ආමන්ත්‍රණය කරන්නේ නෑ. ඒ වටේ ශබ්ද තියෙනවා. බැලුවොත් හිතවිලි නැද්ද කියලා හිතවිලි වල හැදෙන්න කෑලි තියෙනවා. හැබැයි ඒවා දංගල් පුරුක් වගේ කෝච්චි වගේ ගැට ගැහිලා නැහැ. අතර මෙතන අතරින් කෑලි තියෙනවා. වේදනාවක් තියෙනවද බැලුවොත් එහෙම පණ තියෙන බාට වේදනාවක් තියෙනවා. හැබැයි නොදැරිය හැකි වේදනාවක් නැහැ. ඒකට පේන්න පටන් ගන්නවා මේ ටික තමයි හැමදාම තියෙන්නේ. අපි කොච්චර චෝදනා කරනවද මේවට කියලා.
මට සද්දයක් ඇහෙනවා, මට හිතවිල්ලක් ආවා, මට වේදනාවක් ආවයි කියලා භාවනා කරගන්න බැරි දේවල් ඔක්කොම දැන් බොඳ වෙලා, ලොඳ වෙලා, ඒක නිකන් සිටිජේ මට්ටමට ගිහිල්ලා. නැති වෙලා නැහැ. ඒ වගේ නපුර නැති වෙනවා. ඒක හරියට මේ ඉන්ජෙක්ෂන් එකක් ගාලා හිරිවට ගත්තට පස්සේ දත ගලවලා දාන්න පුළුවන් දැනෙන්නේ නැහැ. ආන්නේ වගේ අවකාශානංචායතනට යනකොට රූප සංඥාව නැති වෙලා යනවා. ඉතින් අපි මේ රූපේ හදාගන්න නැත්නම් ලෝකයා ඔක්කොම රූප ප්‍රමාණي ගත කළ ජීවත් වෙන්නේ. මේ රූප ලස්සන තියෙනවා නම් වෙන මොකක්වත්ම ඕනේ අපිට. ලස්සන සැමදේ මොහොතට සුවදේ එයි කෙලවර දුක වේ. නමුත් මේ රූප ලාවන්‍ය තමයි අද ලෝකේ තියෙන වැඩියෙන්ම සල්ලියම කරන බිස්නස් එක. ඒකෙන් තමයි මේ ආණ්ඩු මාරු කරන්නේ. ඕනේ රාජ්‍ය නායකයෙක් අයින් කරන්න පුළුවන් රෙජිමන්ට් චේන්ජින් කියන එක කරන්නේ රූප ලාවන්‍ය ක්‍රමයට. ඕනම මිනිසෙක් ඒකට නතු වෙනවා. ඒ නිසා අහිංසක ලස්සන කෙල්ලෝ මේ බිස්නස් එකට අවු වෙලා තියෙනවා. උන් ඕනේ ගානකට මිලදී ගන්නවා. මිලදී අරගෙන ඉවරලා පාවිච්චි කරනවා. ඉතින් උන්ට හිතන ඉතින් මෙච්චර සල්ලි ගන්නක් හම්බ වෙන නැති මොකක් නැතුනම කම නැද්ද කියලා. ඒකට ඒක කාපු අනිත් ඔක්කොමත් ඒ තහනගෙඩි කාපු සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අද රූපලාවන්‍ය සඳහා මිනිස්සු ගත කරන වියදම් කරන ප්‍රදේශයේ ගත්තොත් ගේ නෙවෙයි අවශ්‍ය කරලා තියෙන්නේ. ගේ නිර්මාණ ශිල්පේ. ඇඳුම නෙවෙයි හෙළුව ගන්න එක නෙවෙයි අවශ්‍ය කරලා තියෙන්නේ. ඇඳුම් මොස්තරි. කොණ්ඩ නෙවෙයි අවශ්‍ය කරලා තියෙන්නේ කොණ්ඩ මොස්තරි. ඛණ්ඩ තියෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් මේද නෙවෙයි ඒ මේසේ අරින්න හැටි. ඒකේ තියෙන මේ මනස් වර්ණ ගන්ධ සටහන් අයියෝ මේ දේවල් වලට ගත කරන වියදම් දිහා බැලුවොත් අර ඛණ්ඩ වේල නැති ඉන්න අහිංසක අප්‍රිකානු දරුවෙක් දිහා බලනකොට ඉන්න හේවණක් නැති සෙරප්පු දෙකක් නැති ඒ දරුවෙක් දිහා බලනකොට මේ පැත්තේ මිනිස්සු මේ කරන විකාරයත් එක්ක බලනකොට මේ වස්තුව සමසේ නොබිදී යෑම නිසා ලොරෙන්ස් කර්ව් එක ඇද ගහපු නිසා ඇත්තෝ පුළුවන් තරම් කතිබොති නැත්තෝ ලෙව කණ්ඩවත් නැතුව ජීවත් වෙනවා. ඔක්කොම මිනිස්සු. මෙන්න තාක්ෂණින් අපිට දීපු ප්‍රධානම දෑවැද්ද ඇති කට්ටිය ඇමරිකාවේ 101ක් පොහොසත් ටික ගත්තොත් මුළු ජාතික ධනෙ 50ක් පාවිච්චි කරනවා. ඉතින් 99%ම අර ඉතුරු ටික බෙදාගෙන කනවා. උන්ට ක්‍රයයට කන්න තැනක් නැහැ, බුදියන්න තැනක් නැහැ, ඉන්න තැනක් නැහැ. ඒතකොට කියන ඉතින් කවුද මේ මේරි කිව්වා වගේ පාන්න නැත්නම් ඉතින් කේල් කාකාලා හිටපල්ලකෝ. මොකක්ද ප්‍රශ්නේ ඉතින්? මුල පාන්න නැහැ කියලා ගන්නේ මොකෝ කේක් කාපල්ලකෝ. මොකද යාට කේක්නුත් එකයි පානුත් එකයි අලිගාවේනේ. එළියෙන් මිස් තමයි දාන්නේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ තියෙන සමජීවිකතාවය, සමානාත්මතාවය, කල්යාණ මිත්‍රතාවය, ප්‍රියශීලී වචන කියන මේ හතර මේ සතර සංග්‍රහ වස්තු ඇත්තෙම නැණේ කිසිම දියුණු රටක. වැඩියම තියෙන රට ලංකාව. පිරුණු සතර සංගරාවතින් රට සිව් දිග සරසේවා. ඕනෙම හිඟන්නේ කවොත් බත් ටිකක් දෙනවනේ අපි. මලගෙදෙට ගියොත්, පුත්තෙට්ටු පොළට ගියොත්, කොතෙන්ද ගියත් බත් ටික දෙනවනේ. ලංකාවේ අහල හත් ගමක කණ්ඩ නැතුව මැරණයි කිව්වොත් මේ මුළු ගම් වලටම ලැජ්ජාවක් වෙයි. ලංකාවේ ඉතිහාසයේ කවදාකවත් එක එකක් කණ්ඩ නැතුව මැරලා. මේක ලියලා තියෙන රොබර්ට් නොක්ස්. අනික් රටවල වල මැරිලා දවස් 7ක් කුණු වෙනකන් අල්ලපු ගෙදර මිනිහා දන්නෙත් නැහැ. කන්නේ කාපන් නැත්තේ නිකා හිටපන් එහෙම එකක් ඇත්තේ නැහැ. එහෙම නැත්නම් තමන්ගේ දරුව පිට වුණාට පස්සේ ආයෙ බලන්නේ නැහැ දෙමාපියෝ ගැන. ඒ මොකද හේතුව මේ අපි ඛණ්ඩ බොණ්ඩ ගියාම අන්ත වාදීව මේ මත් වුණාට පස්සේ මතක නැහැ ඒ නොකානොබේ ජීවත් වෙන මිනිස්සු. ඒ මොකද අර තත්‍රාභිනන්දනී කියලා එකක් තියෙනවා. අහුවෙච්ච දෙයට බැඳුනාට පස්සේ ඌට වෙන ලෝකයක් මතක නැහැ. ඉතින් ඒක තිබුණේ නැහැ ওই ශාස්ත්‍රීයව ලංකාව තියෙන වෙලාවේ හැම කෙනෙකුටම අතේ රත්මිනික් මණිකක් තියාගත්ත ලස්සන ස්වරූපී කාන්තාවකට දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුව දක්වා යන්න පුළුවන්ලු කිසි කෙනෙකුගේ කිසිම අන්තරක් සිද්ධ වෙන්නේ නැතුව. ඉතින් එහෙම ඕනෙකමක් නැහැ. දැන් ඒ කාන්තාවකට දිහා පිරිමියෙකුට බහැලා යන්න බෑ. හිතරන් මම් බහරන හොරු. ඉතින් අන්නේ විදිහට
යම් වෙලාවක දැනගත්තොත් මේ රූප සංඥාවට මේ මිනිස්සු මත් වෙලා නතු වෙලා දඟලිල්ල එක එක පැත්තකට සෞඛ්‍ය මෙහෙමත් කියනවා ඉතින් මිනිස්සු විතරක් නෙවෙයි සත්තුන්ගේ බලන්න දැන් මොනර කොච්චර ලස්සනද කියලා සිංහයා කොච්චර ලස්සනද කියලා ඒ වගේ ලස්සන සත්තු ඉතින් ඒකෙදි පොඩි අසාධාරණයක් තියෙනවා ඔක්කොම පිරිමි සත්තු තමයි ලස්සන ගෑනු සත්තු කැත්තායි මොනරත් එක වන්නොට සෙබඩ සිංහත් එක බලනකොට සිංහ දේනුව කිව්වා කියන්නේ ගිහිල්ලාදී වැඩි හරියක් බනහන්නේ කාන්තාපක්ෂේ ඒගොල්ලෝ මට බයිනවා ඉතින් ස්වාමීන් වහන්සේ මේ ඕන් නැති දේවල් ඇදලා දානවයි කියලා. ලස්සන කියන එකක් තියෙනවා. මේ මනුස්ස ලෝකේ විතරක් මේ ස්ත්‍රියාව ඉස්රායිල් තියන බිස්නස් කරන එක. ඒක මහ පුදුමාකාර වෙනසක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒකට නතු වෙන්නේ මේ වචී සංකාර චිත්ත සංකාර කාය සංකාර කියන දෙකේ තියෙන මේ නාඩගම දෙල්ලමක් නෙවෙයිනේ කාටුණත් එතෙන් යන්නේ ඒක. ඉතින් හිරිමල් කෙල්ලෙකුට හිරිමල් කොල්ලෙකුට කොහොම මේක කියලා දෙන්නද? ඒ නිසා මෙතෙන් ගියාට පස්සේ මේ රූප සංඥාවක් තියෙන තියනවාද කියලා බලුවොත් තියෙනව නැත්තම් නැහැ. හුස්ම තියෙනද බලුවොත් තියෙනව නැත්තම් නැහැ. ශබ්ද තියෙනද ඇහුව ශබ්ද තියෙනව නැත්තම් නැහැ. මේ ඔක්කොම තියෙනවා අහුලක් නැහැ. මුලිච්ච වෙන්නේ නැහැ. එතකොට ඉව නැතුව වගේ තමයි. ඉතින් එතකොට එයාට තේරෙනවා මේ ඇති බව තියෙන හිතක් තියෙනවා නැති බව හිතක් තියෙනවා මගේ හිත වැඩියෙන් බැඳෙන්නේ හිස්තර තියෙන වෙලාවටද රූප වේදනා සංඥා සංස්කාර తీරතන්දි කියලා බැලුවොත් භාවනා කරන ජනගහනේ 50%ක් හිස්තැනට කැමති. අනී අද භාවනා කරන මම ෂෝක් එකට හිස්තැනට ගියයි කියලා අනේ ඒක කැස්සක් ඇවිල්ලා වැඩි කැඩුණානේ වැස්සක් ඇවිල්ලා කැඩුණානේ මැස්සෙක් ඇවිල්ලා කැඩුණානේ කියලා අර කැඩෙන්න හේතු වෙන රූප ධර්මයට ද්වේෂ කරනවා. නැත්නම් මට දිගටම හිස්තැන ඉන්න තිබුණා කියලා. තව සමහර කියනවා බුදු අම්මේ ඇඩ්‍රස් නැතුව ගියා වගේ කොහිදෝ ගිලමාව නතර වුණා මන්නේ බයේ බෑ මේ බුහාන පානෙත් නැතුණා කය තේරෙන්නෙත් නැතුණා කියලා අර හිස්තැනට පුදුම බයයි පඳුරු අයින් කරනවා පිරිත් නූල් ගැට ගහනවා දෙයියන්ට යදිනවා මොකද්දෝ මේ රහෙන් කොංගෙරුවා වගේ. ඉතින් ඒ දෙක දිහා බලනකොට පොදු කමඨාන් සුද්ධ කරන තියෙන ලාභයක් තමයි එක්කෙනෙක් කතා කරලා කියනවා මං හිතන්න ගියා සතුටුුණයි කියලා. තව කෙනෙක් කියනවා මට බය හුස්ම ගන්න බැරුව ගියා heart attack ආවා. මොකද මං හිතුව එක නැති වෙලා. ඉතින් මේක ඔය ඇලන් මැචිනා රාමේදී අහනකොට ඉතින් මං කොහේ ඇතිවි එහෙම හිතන්න යෑමේ හොඳක් තියෙනවා නරකක් තියෙනවා. ඉතින් ඒක හොඳයි කියන එක කියනවා ඇයි සෝන්ත මෙච්චර භාවනා කරලා ලැබපු හිස්තනේ මොකද්ද නරකේ? ඒක ලොකු නිරෝධයක් නේ කියලා. මං කෝ හරි දැන් ඔයාට හිතන හොඳයිනේ. දැන් හිතන තිබිලා නැති වෙච්චාම තරහක් එනවනේ. ඉතින් ඒක මොකද්ද නරකයක් තියෙනවනේ. හිතන්න නැති වෙන්නේ මොකෙන්ද? මොකක් හරි ලකස්සක් ඇවිල්ලා වැස්සක් ඇවිල්ලා නැස්සක් ඇවිල්ලා නතර වෙනවා. දැන් අපි හිතුවොත් හිතන හොඳ නැහැ කියන එක කරන්න හුස්ම නැති වෙලානේ. මම නැති වෙලානේ. ඉතින් යාට පෙන්නේ සරුංගලේ නූල කඩලා ගියා. හැරපෙන්නේ බොක්කේ ඉඳද්දිම පෙකෙන වෙල කඩලා ගියා. ඉතින් ওই දෙකේදී මේ විඥාණය තියෙන්නේ ආකාසානං ඡායතයට යටින් සමහර හිස්තැනට කැමති සමහර තියනවට කැමති. තමයි ආස්තිකයට කැමති තමයි නාස්තිකයට කැමති. මේක අපි කවදාවත් චෙක් කරලා නැහැ අපේ ජීවිතේ. අපි ECG චෙක් කරයි, blood level, sugar level චෙක් කරයි, pressure චෙක් කරයි. නමුත් මට මේ මගේ විඥාණය ඇති දෙයටද කැමති නැති දෙයටද කියලා ගත්තොත් නැති දෙයට කැමැත්ත ආධ්‍යාත්මය. ඒක තමයි ආගම කියන්නේ. ඇති දෙයට කැමැත්ත භෞතික දෙය. මේ දෙකම එකක්වත් අල්ලන දෙයක් නෙවෙයි. හැබැයි එකක්වත් දැකලත් නැහැ තව හරියට අපි. ඇති දේ බව තේරෙන්නේ නැති දෙයට ගියාට පස්සේ. නැති දේ තේරෙන්නේ ඇති දෙයට ගියාට පස්සේ. මේ දෙන්න අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙනවා. ඉතින් මේක දැනගෙන ආකාසානං ඡායතන ගිය කෙනා දැනගත්තොත් මේ ඇති වෙච්ච ආකාසානං ඡායතන ප්‍රිය වෙන කට්ටිය නෝ අප්‍රිය වෙන කට්ටිය නෝ. මොකද යටින් තියෙන විඥානං ඡායතනේ තාමත් එක්ක මේ ආකාසානං ඡායතනේ මගේ එතන ඒක බැග්ගයක් කියලා ඒක පිළිබඳව මනාපමනාප අර්ථකථන දෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක දැනගත්තට පස්සේ ආට තියෙනවා යකෝ ආකාසානං ඡායතනදී අනන්තයි එහෙමනම් විඥානං ඡායතනේ කියලා එයා ඒ විඥානීය ක්‍රියාකාරකම් ටික බලන්න ගියොත් ආකාසානං ඡායතනේ නිරුද්ධයි. එතකොට පේනවා ඒකෙන් ඇති කරගත්ත නිකාය තමයි විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියන්නේ හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ. හිත කියනවා නම් තියෙනවා කියලා තියෙනවා. තියෙන දෙයට කැමති නම් කැමති නැති දෙයට කැමති වෙන්න පුළුවන්. තියෙන දෙයට උඩ කැමති නැහැ.
මෙන්න මේ විදිහට මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා කියලා මේ විඥානං ඡායතන කිය කෙනාට තේරෙනවා මේ ලෝකයක් නෙවෙයි තියෙන්නේ මනසින්ම වාගත්ත දෙයක්. එහෙම නැත්නම් ඒකට කියනවා යෝගාචාර භාවනා ක්‍රමය කියලා නිකායක් තියෙනවා. විඤ්ඤාති මාත්‍රතා සිද්ධි. මේ ලෝකේ තියෙන හරියක් තියෙන්නේ මම වාගත්ත මම විසින්ම වා ගන්න ලද විඥාන මායාව. ඒක නිසා ඥාන පැත්තෙන් ලෝකෙදී හැවැළුවොත් එක කලාවක් තියෙනවා. පිරිමි පැත්තෙන් බැලුවොත් වෙන කලාවක්. දිනාපු එක්කනයි පැත්තෙන් බැලුවොත් එක කලාවක්. පරිදිච්ච එක්කනයි පැත්තෙන් බැලුවොත් එක කලාවක්. ලෝක ඉතිහාසය කියලා කියන්නේ දිනාපු පක්ෂයේ විසිල්ලියලද ප්‍රලාපයක් විතරයි. යම් විදියකට ලෝක ඉතිහාසය ලිව්වනම් පරිදිච්ච කෙනෙක් මේක නෙවෙයි ලියවෙන්නේ. මිනිස්සයා ලෝක ඉතිහාසය ලිව්වට පස්සේ මේක මනුස්ස ලෝකේ කියනවා. ඉතින් අහනවා කරපොත් එක්ක එහෙම ලිව්වොත් ලෝක ඉතිහාසය ඕක මිනිස්සයා කියන එකට කොච්චර බැනලා ලියයිද? මේ තරම් පාහර ජඩ නොකෑම නායකෙක් නැහැ. අපිට බෙහෙත් ගන්නවා මරනවා මොන දේවල් කරනවද කියලා කරපොත් කොච්චර බණීද? ඉතින් කරපොත් දෙන්නේ කකා හිටියලු මම අර කරන කතාවක් කියන්නේ මේ ගෙවල් දෙකක් මැද කුණු අලක. දෙන්න මෙතෙන් නිතර හම්බෙන දෙන්නේ ඒකවල මච්චා අම්බ දන්නේ. අපේ නෝන ගානවා පැන්ට්‍රියක්. ආයේ සුප්පිරිය මැස්සෙකුට යන්න ඉඩක් නැහැ. පිරිසිදුයි. පැන්ට්‍රිය ඊට අනිත් එක කළු මචං මේ කන බොන තැන්වල ජරා කතා කරන්න එපා කිව්වා. කරපොත්තන්නේ ඒ පැන්ට්‍රිය හරි ජරාවක්. ඌට උනේ කක්ක තියෙන තැන. ඌට උනේ ජරාව තියෙන. ඊට කළු ඒ ওই කන බොන තැන්වල ජරා කතා කරන්න එපා යකෝ කළු. කරපොත් එක්කම ඉතිහාසෙ ලිවන මොනවා ලියයි. අනේ මිනිස්සයාට අද වෙලා තියෙන දේ මේ මනුස්ස ලෝකේ කියලා එච්චර කුණු හරපයක්. මේකට මනුස්ස ලෝකේ කියන තරම් කුණු හරපයක්. මනුස්සයා විසින් නීති හදන තරම් කුණු හරපයක්. මනුස්සයා විසින් විවස්ථා හදන තරම් කුණු හරපයක් නොයන්ඩ කරනවා වගේ මේ වැඩ කරන්නේ. මේ විඥානයේ තියෙන මේ මායාව දන්න මිනිහට තේරෙනවා ඒ හැම විවස්ථාවම හදපෙගත් හැඳි ගෑවිලා ගිහිල්ලා තියෙනවා. එක එක්කත් ඉතුරු වෙලා නැහැ. මරණ වෙලාවේ එක අම්බමල් රේරුවක උදව්වක් වෙලා නැහැ. එතකොට හිතනවා මේකේ හිස් තැනක් කිසිත් නැති තියෙනවා කිව්වත් නැහැ කිව්වත් කිසිත් නැති කියන ආකින්චඤ්ඤ අකින්ච කියලා කියන්නේ අකින්චන කියන්නේ කිසිත් නැහැ කියන එක. ඉතින් ඒ භාවනා කරගෙන සංඛාර අනුපුබ්බ සංඛාර නිරෝධ කියන්නේ හුද්දටම දන්න ගොරෝසු ආනපනින්දලා අර කිසිත් නැති තැනට රූප වශයෙන් විතරක් නෙවෙයි. නාම වශයෙන් මුත් යනවා. මේකේ අමු හිස්තනක් තියෙන්නේ. මේක තුල අපි මවාගත්ත ලෝකෙක ඉන්නවා. හරියට හීනෙකට ගියාට පස්සේ අපිට හීනෙක ඉන්න බව දන්නවා වගේ. හීනෙකට කවදාකවත් අපිට හීනෙක ඉන්නවා කියලා දැනගන්න බෑනේ. බුදු වෙනවයි කියලා කියන්නේ හීනෙක ඉන්නකොට හීනේ බව දන්න. එතන මේ අකින්චඤ්ඤායතන ගියාට පස්සේ පේනවා දැන් මම ඇස් දෙක අරපු ගමන් මේ ඔක්කොම ලෝකෙම වෙනවා. දැන් මෙතන මොකක්වත් නැහැ. ඉතින් ඒ අකින්චඤ්ඤායතන වගේ දෙයක් කවදාකවත් ඔය මානසික රෝග තියෙන ෂිසොෆීනියා එහෙම නැත්නම් ඔය බයිපෝලර් තියෙන කෙනෙකුට බලන්න බෑ. යාට මහ භයානක ලෙඩක් එනවා ඒක. දකින්න බෑ. ජීවිත ආශාව තියෙන කෙනාට දකින්නත් බෑ. කාය ආශාව තියෙන කෙනාට දකින්නත් බෑ. තව කෙනෙක්ට මට දෙන්නත් බෑ. ඉතින් ඒ අකින්චඤ්ඤායතන තමයි ආලාර කාලාම් වගේ කට්ටිය පුරුදු කළ තියා හිටියේ. සිද්ධාර්ථ කුමාරයා ගිහිව යන කාලෙත් ඕක පුරුදු කරා. ඒක නෑ. ඊට පස්සේ දැනගත්තා උද්දක රාමපුත්‍ර කියලා කෙනෙක් ඉන්නවා. එයා ඊට එහා තියෙන එක නේව සංඥා නාසඤ්ඤායතන පුරුදු කරනවා. සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති. තියෙනම තිනදී සංඥාවක් විතරයි. එහෙම නැත්නම් සේයාවක් විතරයි. එහෙම පිළිමිබුවක් විතරයි. එහෙම නැත්නම් මිරිඟුවක් විතරයි. ඒ මිරිඟුවේ ගෑන පිරිමි තියෙනවා, දිග පල්ල තියෙනවා. ඊට ටෙලි නාටකමක ඉන්න ගෑන පිරිමි වාගේ. ඔක්කොම නළු නිලියෝ. රංගපෑමක් විතරයි. ඉතින් අපි ඒකට බැහැගත්තේ නැත්නම් රස විඳින්න බෑනේ. අපි මේ නළු නිලියෝන්ගේ වැඩේට අපි හිතින් බැහැගත්තේ නැත්නම් ඒ චිත්‍රපටිය රස විඳින්න බෑ. දන්නවනම් මේ සනිකර යන්නේ චිත්‍රපටියක් කියලා පුදුම විකාරයක් නේ ඔගේ තියෙන්නේ. ඒ බුදුම පඬිස්සංශ කියනවා අපි නළු නිලියෝ නැති කාටුන් චිත්‍රයක් බලන්නකෝ. කාටුන් චිත්‍රපටියක් බලනකොට කොච්චර තකතිරු වෙන්න ඕනද මේ කාටික තුනක් බලපුවා එක බල්ලෙක් වගේ ඉන්නවා මිනිහෙක් වගේ ඉන්නවා මේ කෝටු කැලි කීරි කැලි කීපකින් මිනිස්සයා පැය ගණන් ගත කරන්න හැටි. අපි හිතුවොත් ඒක වැඩ කරන්නේ ප්‍රොජෙක්ට් එක වැඩ කරන්නේ පැයකට තප්පරේ විනා පැයකට 1500 වාරයක් කියලා ඔක පොඩ්ඩක් ස්ලෝ මෝෂන් ගියයි කියලා හිතන්න බෑ. මොකද වෙන්නේ කියලා කාටුන් චිත්‍රපටියේ. විනාසය රස විඳින්න ලබන්න බෑ. ඒක නිසා මේ භාවනාවේදී වෙන්නේ ස්ලෝ මෝෂන් දාලා පෙන්නනවා.
action replay slow motion. ඔය විකට් එකේම ගියාම වීඩියෝ එක දාලා පෙන්නන action replay slow motion කියලා එකක් තියෙනවා. අපෝ වැදලා slow motion පෙන්වනවා. පෙන්නපුවම පේනවා මේක තන්නේ කර යාන්ත්‍රික මොකක්ද කියන්නේ liver system එකක් වැඩ කරන්නේ. ඉන්හියා මොකක්වත් නැහැ. හුස්මත් ලක්ෂ කෝටි ගාණක් හුස්ම. අතක් කුසනෝට මේ වගේ රූප කලාප ලක්ෂ කෝටි ගාණකින් මේක සිද්ධ වෙන්නේ. අපි මේව අතරමැද පටලවා ගන්නවා මේ ඒකාකාරීකමක් සම්තතියක් තියෙනවා කියලා. හුස්මක් ඉවරලා හුස්මක් පටන් ගන්න අතරේ කිසිම ජීවිතයක සම්බන්ධයක් නැහැ. ඉවර වෙන හුස්ම නෙවෙයි පටන් ගන්න වෙන එක. ඒ අතරමැද තියෙන මේ හිස්තන අපිට පුදුම බයක් එලවනවා. ඉතින් අර නේව සංඥා නා සංඥා ආයතන ගියාට පස්සේ පේනවා මේකේ තියෙනවා විහිළුවක්. මේකේ තියෙනවා නාඩගමක්. මේකේ තියෙනවා හීනයක්. මේකේ තියෙනවා පිළිබිඹුවක්. මේකේ තියෙනවා මිරිඟුවක්. ඉතින් බුදුජානනාංශේ මරිචිකූපමා සංඥා කියලා නේව සංඥා නා සංඥා. තියෙන සංඥාවක් නැති වෙන්නේ සංඥාවක්. ඒක නිසා ඊට කුමට ඊර්ෂ්‍යා කරනවාද? මොකට ප්‍රේම කරනවාද? මොකට ආශ කරනවාද කියලා බැලුවොත් මේ හීනෙකදී තලු මරමරා කනවා කුණු කෙල කනවා කැම මේසයක් දැකලා. නැගිටලා බලනකොට බඩ ගොර ගොර ගන්න පටන් අරගන්නවා. හීනෙන් කාලා තියෙනවා. ඉතින් මේ හීනෙන් අවදි වෙච්ච කෙනා කියනවා පිබිදිච්ච කෙනා කියලා ප්‍රබුද්ධ කියන වචනේ බුද්ධ කියන වචනේ මේ ඉන්නේ හීනෙක බව තේරුම් ගන්න එක තමයි. ඒක තේරුම් ගන්න නම් අපි මෙතෙක් කල් අගය කරපු දේවල් මේ විදිහට සංඥා මාත්‍රයට අංගන් ගෙනල්ලා ඕනේ නම් තියෙනව නැත්නම් නෑ වෙනවා කියන මට්ටමට ගියාම නේව සංඥා නා සංඥායතන ඔච්චරයි යන්න තියෙන අරූප ධ්‍යාන වල යන්න තියෙන ඉහළම එක. ඉතින් එතෙන්දී බුදුජානනාංශිකේ ඔය විශේෂම චූල ශුන්්‍යත සූත්‍රයේ ආනන්ද සප්පයි වගේ සූත්‍ර සරුවචනංශ මේ සංස්කාර අනුපූර්වයෙන් ගෙවාගෙන ගියාම නේව සංඥා නා සංඥායතනට යනකොට ඒ කෙනාගේ කාය සංස්කාර වචී සංස්කාර කලින්ම ගෙවිලා දැන් චිත්ත සංස්කාරවල ගෙවෙන්න කඩලා යන්න පුළුවන් අන්තිම තැනට ගිහිල්ලා. එතකොට ආනන්ද ස්වාමීන් දැන් මේකේ මෙච්චර දුර ගිය කියා ඒකාන්තයෙන්ම යන්නේ නිවනට කියලා. ඊට කියන සමහරෙක් යනවා සමහරක් යන්නේ නැහැ. ඒකට ආනන්ද හැමෝම විශ්මයටපත් වෙනවා මෙච්චර භාවනා කරපේකනාගෙත් ඇයි මේ සමහරක් යන්නේ සමහර නෑ ආනන්ද මේ නේව සංඥා නා සංඥායතට ආතාවක් ඇති වෙන්න පුළුවන්. ඒක හරියට පළවෙනි ධ්‍යානට ඇති වෙන ආතාව වගේ නැත්නම් තමන් ගත්ත ගෑණි තියෙන ආතාව වගේ රත්තරන් මිනි වල තියෙන ආතාව වගේ දැන් ගෙවම් කරන ආවට ඒ සියල්ල ගෙවම් කරලා ලැබුපේ නේව සංඥා නා සංඥාතේ මමයි ලැබුවේ ඒක මගේයි කියලා කියන හැම කෙනෙකුට නේව සංඥා නා සංඥාතනේ ඇණයක් වෙනවා කොක්කක් වෙනවා ගමන්ට බාධාවක් වෙනවා. ඉතින් ඒක පිළිබඳවත් නේව සංඥා නා සංඥා ඇත්තේත් නැති තත්ත්වයේ පිළිබඳ ආසාවක් නැහැ. එහෙම නැත්නම් ඒක පිළිබඳ නැති වෙන කී කෝටි ලක්ෂ වාරයක් ඕක කරලා වශී කරගන්න වෙයි. කරනකොට වෙන්නේ ඒක ලොකු දෙයක් තමයි. ඒ වුණාට ඒක මගේ කිව්වොත් ඒක මට නොපුරු මේ වින වෙනවා මට. මේක මේ ධර්මතාවයක් මේ මට අයිති දෙයක් නෙවෙයි කියන අර වස්තු භෝග වගේ නෙවෙයි. බලනකොට යාට තේරෙන පටන් ගන්නවා මේක අයින් කරන්න සංඥා වේදිත නිරෝධේ. මේ සංඥා වේදනා දෙකම අපි හංගිනවනේ යමක් දැකපුවාම විඳිනවනේ යමක් ওই දෙක තමයි චිත්ත සංකාර කියලා කියන්නේ. අන්නේ චිත්ත සංකාර නැති වෙච්ච වෙලාවට මෙයාට වෙන්නේ මොකද්ද මේ ලබාගත්ත මේ අන්තිම සියල්ල තියලා ලබාගත්ත මේ නේව සංඥා නා සංඥායතත් ඒක මම නෙවෙයි ඒක මගේ නෙවෙයි ඒක මගේ ආත්මෙ නෙවෙයි කියලා ඒ කමඨාන් සුද්ධ වෙන්න ඕන. එහෙම නැත්නම් Tamanටම මේක වැටහෙන්න ඕන. ආනේක වෙනකොට යාට ඒ නේව සංඥා නා සංඥායතනෙන් ප්‍රතිස්ථාපනය කිරීමට ගන්න සංඥා වේත නිරෝධය තමයි චිත්ත සංස්කාර සමනි. ඒක වෙන්නේ ඉස්සලා කාය සංචිත් වචී සංකාර ඊට පස්සේ චිත්ත කාය සංස්කාර අන්තිමටම තමයි චිත්ත සංස්කාර සමනය වෙන්නේ. එතකොට මේක නිකන් මේ ගලක් වගේ අරූපී දෙයක් බවට පත් වෙනවා ශරීරය. ඊට පස්සේ ආයශරයක් නැවත නිරෝධ සමාපත්තියෙන් ගැලවෙනකොටත් ඒ ඕඩර් එකට තමයි යන්නේ. ඒව එකක්වත් හිතලා කරන දේවල් නෙවෙයි. කරනවා නම් නිරෝධ සමාපත්තියට යන්න බෑ. ඉතින් ඒකට කෝ භාවනා කරපු මනුස්සයා කොතනද හැලුනේ? අගී ගියතානකට හැලෙනවද? ආනපානට යනකොට හැලෙනවද? ආනපාන ගෙවෙනකොට හැලෙනවද? ආකාසානං ඡායතනට හැලෙනවද?
කොතනදී හැලුණාද කියලා මොකද එහෙම දෙයක් තිබිලා නැත්තම් හැලෙන්න දෙයක් නැහැ. මමයා කියන දෙයක් තිබුණ නැත්තම් හැලෙන්න දෙයක් නැහැ. නැත්තම් අතරමඟදී කොහෙන්ද හරි මේ කෑලි හැලෙන්න eBay. එහෙම එකක් වෙන්නේ නැහැ. මේ අර මමයා කියන්නේ ඇති වෙච්ච පදනම් වෙච්ච සංස්කාර තමයි ආසන්නම කාරණා මම ඇති වෙන්නේ. සංස්කාර ක්‍රමයෙන් ගෙවාන යනකොට මේ මිනිස්යාටම දන්නේ. ඒක නිසා කියනවා කොච්චර දුෂ්කර වූ නිවන් ලැබුවට මේ සාසනෙම 84000ට වැඩි නිවන් ලැබෙයි. එක එක්කත් නිවන් දැකුණයි කියලා පාටියක් දාන්න නැතුව මොකද පාටි දාන මිනිහ නැති වෙලා. කවුරුවක්වත් මේ තාක්කල් ජීවිතේ අමාරු මේ අපි ධාමනේ දෙකේ පන්ති පාස් වුණත් පාටි දාන. උපන් දිනත් පාටි දානවා. එක්කෙනෙක්වත් පාටි දාලා නැහැ. පාටි දාන දෙයක් නැහැ මනුස්සයන් දින. මොකද සංස්කාර නැතිවීම කියලා කියන්නේ ඔය මම නැති වෙන බොහෝම ආසන්නයි. අපි එතනින් අදාත ධර්ම දේශනාව સમાપ્ત කරනවා. සියලු දිනාට තමයි මේ කරගෙන යන වැඩපිළිවෙලේ අනුපුබ්බ සංඛාර නිරෝධය එකක් වෙනුවට තවකින් අයින් කිරීමට ඉදං නිස්සාය ඉදං පයහත කියන ක්‍රමයේ ਸਰවඥස්ත්‍රි පෙළලා තියෙන්නේ. ඒ නිසා එකක් අතාරින්න එකක් අල්ලන්න ඕනේ. මේ අල්ලුවේ මොකද්ද කියලා දැනගන්න එක තමයි අපි කමඨාන් සුද්ධ කරන්න කෙරෙන්නේ. ඉතින් අන්නේ කලෙලි වීමට ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නතර කරනවා. ශිළු දිනාට තනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.